නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මය සියලු සසර දුක් ගිනි නිවාලීම පිණිස හේතු වන වටිනාම දර්ශනයයි. ඒ දර්ශනය ජීවිතය තුළ අපි අත්දකිනකොට විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ මානයන් ඔස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම ධර්මයේ පිළිබඳව අපි අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනකොට විවිධ න්‍යායන් අපට උපකාරවත් වෙනවා. මොකද විවිධ න්‍යායන් ඔස්සේ විවිධ මානයන් ඔස්සේ අපට ඒ කාරණාව තවදුරටත් පැහැදිලි වෙන නිසා. බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරපු දුෂ්කරම කාරණාව කුමක්ද කියලා කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු දුෂ්කරම ක්‍රියාව තමයි මේ ඊටාම සියුම් වුණ ඊටාම නුවණින් දැකිය යුතු වන තව කෙනෙකුට එලෙස සියුම් දැකිය නොහැකි වූ සිත සහ සිත තුළ යෙදෙන ඒ ගති හඳුනාගෙන ඒ චෛතසික ආදී ධර්මයන් විග්‍රහ කොට දැක්වීම, බෙදා දැක්වීම, විභජනය කිරීම. මේක තමයි බුදුරජාණන් වහන්සේ කරපු දුෂ්කරම ක්‍රියාව බවට පත්වන්නේ. ඒක එපමණ දුරට දැකීම බුදුරජාණන් වහන්සේටම කළ හැකි දෙයක්. භාග්‍යවතුන් වහන්සේ ඒ සිත පිළිබඳව විවරණය කිරීම තුළින් දේශනා කොට වදාළේ අපට ඒ තුළින් ධර්ම අවබෝධය સિદ્ધ කරගන්නට අවශ්‍ය ඒ ප්‍රඥා සම්පත්තිය උපදවා ගන්නට පුළුවන්කම තිබෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී සින්සපා වනයේක වැඩ ඉන්නකොට ඒ සින්සපා කියලා කියන්නේ අපේ අද ව්‍යවහාරය තුළින් අපි සිංහලෙන් කියනවා ඇට්ටේරියා කියලා. මේ ඇට්ටේරියා වනයේක වාසය කරන වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තයට ඒ කොළ ටිකක් අරගෙන දේශනා කරනවා මහණෙනි අවබෝධ කරගත්ත ප්‍රමාණය මේ වනය තුල තිබෙන මේ මහ විශාල ශාඛා පත්‍ර වගේ නම් මම දේශනා කරන්නේ මේ වගේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය තුල අපට නිවන් දකින්නට අත්‍යවශ්‍ය වෙන නිවන් දකින්නට උපකාරී වෙන වටිනාම ධර්ම කොටාශය. ඒ ධර්ම කොටාශයන් තුළින් මේක නිර්වාණයට උපකාර වෙන්නේ නැහැ, මේක අවශ්‍ය නැහැ කියලා කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක පසෙකට විසි කරලා දාන්නට. ඇතැම් වෙලාවකට අද අපි දකිනවා ඇතැම් විවිධ ශාසන ඝාතකයින් විවිධ විලෝපික අදහස් දරන පුද්ගලයන් විසින් මේ ශාසන ධර්මයේ විනාශ කරන්නට ප්‍රයත්න දරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගම්භීරාර්ථවත් අභිධර්මාදී කාරණා ධර්ම කාරණාවන් පිළිබඳව විවිධ වැරදි මත සමාජගත කරනවා. මේ දේවල් අවශ්‍ය නැහැ. නිවන් දකින්නට මේ දේවල් උපකාර වන්නේ නැහැ. මේ දේවල් එක්කෝ මේ මිනිස්සෙයින්ට අවශ්‍ය දේවල් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් තම තමන්ට හිතේ තිබෙන විවිධ කරුණු තම තමන්ට විශේෂ නොවන කරුණු පිළිබඳව අදහස් දැක්වීම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දුකින් මිදීම සඳහා. ඒ වගේම මේ එක පුද්ගලයෙකුගේ කාගේ හරි නිර්මාණයක් පරම්පරාවෙන් පරම්පරාවට මහරහතන් වහන්සේලා විසින් ඒ වගේම මහා සංඝරත්නය විසින් රැගෙන එනවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ඒක රැගෙන ආවනම් ඒ රැගෙන ආවේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව තිබුණු බුද්ධ ගෞරවය නිසාත් ඒ වගේම ඒ අපේ අතීතයේදී ධර්ම අවබෝධය කළ ඒ උතුමන් වහන්සේලා පිළිබඳව තිබුණු මහා සංඝ ගෞරවය නිසාත් ඒ සියල්ලම අපිට නිර්වාණ අවබෝධය සඳහා සැලසෙන පහසුව පිළිබඳව දකිමින්
ධර්ම ගෞරවය නිසාත්. ඒ නිසා මේ ත්‍රිපිටක ධර්මයේ තුල ලේෂ මාත්‍රයක්වත් ඇත්තේ නැහැ. සබුද්ධිකව නම් ඉවත් කරන්නට තරම් දෙයක්. සෑම අක්ෂරයක්ම, සෑම වචනයක්ම, සෑම ඡේදයක්, වාක්‍යයක්ම, සෑම ග්‍රන්ථයක්ම අපට වැදගත් වෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාව උත්පාදනය කර ගැනීමේදී. එනිසා අපි මේ විවිධ දහම් පරයයන් ඔස්සේ කතා කරන්නේ අපේ ප්‍රතිපදාව නිවැරදිව අපි සකස් කරගන්නේ කොහොමද? අපි හිතන විදිහ, හිතන ආකාරය අපි කොහොමද සකස් කරගන්නේ? මෙන්න මේ කියන කාරණා පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් මේ ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරගෙන එන්නේ විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ. එහිදී ප්‍රධාන වශයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන චසත්තේ ඥාන පිළිබඳව අපි සාකච්ඡා කරමින් පැවතුනේ. භූමි ඥානත් ඥානය පිළිබඳව අපි එතනදී හඳුනාගත්ත භූමි කියලා කියන්නේ මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න භූමි කියලා භූමි හතරක් පිළිබඳව. ඒ භූමි වල යෙදෙන ධර්මයන් පිළිබඳව ඊට පස්සේ අපට විමසා බලන්නට අවකාශය ලැබුණා ධම්මනානත් ඥානය තුළදී. එහිදී කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ආදී ධර්මයන් විදිහට අපි කාමාවචර භූමිය තුළ කාමයන්ව හැසිරෙන ඒ භූමිය තුළ යෙදෙන ධර්මයන් පිළිබඳව අපි මෙතනදී හඳුනාගත්තා. ඒකට අපිට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතර අපාය මේ ආදී ලෙස අපිට හමුවන තැන්වල තිබෙන්නේ මෙන්න මෙබඳු වූ ස්වභාවයෙන් යුක්ත ධර්මතා රාශියක් කියන දේ අවබෝධ කරගන්නට ඊටමත් පහසු වන දෙයක් තමයි මේ ධර්මතාවයන් පිළිබඳව විමර්ශනය කිරීම. එහිදී කුසල ධර්ම පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අපි හඳුනාගත්ත සිත සහ චෛතසික ආදී මේ ධර්මයන්ගේ තිබෙන උපයෝගීතාවය. ඒ කියන්නේ මේ සිත තමයි කුසලයේ කියලා කියන්නේ. කුසල් සිතක් කියලා අපි ඒක හඳුනා ගන්නවා. ඒ කුසල් සිතක් කියලා කියනකොට සිතට තනිවම හටගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් අරමුණක් පිළිබඳව යම් සිතක් උපදිනකොට ඒ සිතෙහි ඇතිවෙනවා චෛතසික ධර්මයන්. ඒ චෛතසික ධර්මයන් තම තමාගේ කෘත්‍ය සම්පාදනය සිද්ධ කරනු ලබනවා. තම තමන්ගේ කටයුත්ත සිද්ධ කරනු ලබනවා. අපි අන්න ඒ කාරණාව පිළිබඳව තමයි අපි හඳුනා ගනිමින් හිටියේ. එහිදී අපි අර පංචාංගික ධ්‍යාන ලක්ෂණ පිළිබඳව කතා කරමින් පැවතුණා. ඒ කියන්නේ කුසල් සිතක් කරනකොට නැතිනම් කුසලයක් සිද්ධ කරන අවස්ථාවකදී අපේ හිතේ තිබෙනවා මේ අංග පහකින් යුක්ත ධ්‍යාන ලක්ෂණයන්. පංචාංගික ධ්‍යාන ලක්ෂණ කියලා කියන්නේ ඒවලට. එතකොට මේ ධ්‍යානයක් උපදව ගන්නකොට ධ්‍යානය උත්පාදනය කර ගැනීමේදී තිබෙන දේවල් තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ධර්මයන්. මේ දේවල් ඊටාම බලවත්ව පවතිනවා. මේ ධර්මයන්ගේ බලවත් බව හෝ දුර්වල බව මත ඒ කුසලයේහි පවා අඩු වැඩි බව තීරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තරම් විශේෂ ධර්ම කොටාසයක් තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා ආදී මේ දැක්වෙන ධර්ම කොටාශය නැතිනම් මේ පංචාංගික ධ්‍යාන ලක්ෂණ හැටියට විග්‍රහ වන මේ කොටස. එතනදී අපි හඳුනාගත්ත විතර්කය කියලා කියන්නේ මොකක්ද? යම්කිසි අරමුණකට මනස නංවන ස්වභාවයක් තිබෙනවා නම්, යම්කිසි බඳු ව්‍යාපාරයක්, බඳු ශක්තියක්, බඳු ක්‍රමයක් තිබෙනවා නම් අන්න ඒකට තමයි විතර්කය කියලා කියන්නේ කියලා. එතකොට දැන් විතර්කය නැතිනම් විතර්කය නැතිව කිසිම අරමුණකට ඒ සිත ග්‍රහණය කරගෙන මනවින් හඳුනාගෙන හසුරවන්නට යම්කිසි කෘත්‍ය සම්පාදනයක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකෙන් කියන්නේ සියලුම සිත්වල විතර්කය දෙනවා කියන එක නෙමෙයි. දැන් චක්කු විඥාන, සෝත විඥාන ආදී සිත්වල විඥාන සිත්වල දෙපංච විඥාන චිත්තයන්හිදී මේ විතර්කය කියන ධර්මයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඒ විතක්ක වජ්ජිත චිත්තයන් තිබෙනවා ධ්‍යාන චිත්තයන්හි. ඒ ධ්‍යාන චිත්තයන්හිදීත් මේ විතර්කය කියන දේ යෙදෙන්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. උත්සාහයෙන් යම්කිසි අරමුණකට නංවන ස්වභාවයක් තියෙන්නට අවශ්‍ය නැහැ චක්කු විඥාන ආදී සිත්වල. ඒකට හේතුව තමයි චක්කු ප්‍රසාදයට ආපාතාගම උන පැමිණියා වූම වර්ණ සටහන පිළිබඳව
අමුතුවෙන් විතර්කණය කර කර සිටීමකින් තොරව එය ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඒ සිතෙහි සංප්‍රයුක්ත ධර්මයන්ට තිබෙනවා. එනිසා අමුතුවෙන් ඒකට අරමුණට ග්‍රහණය කරගන්නට විතර්කණයෙහි ක්‍රියාකාරීත්වයක් එතනට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම නැවත පුරුදු කිරීම විදිහට භාවිත කිරීම විදිහට ඒ ධානයේ උපදවන නිසා අමුතුවෙන් අපට විතර්කණය කිරීමක් අවශ්‍ය නොවන අවස්ථාවකුත් තිබෙනවා. ඒ තමයි විතක්ක වජ්ජිත විතර්කේ වර්ජනය කරපු ඒ ධාන චිත්තයන් කියලා කියන්නේ. එතකොට මේ විතර්කයේහි ප්‍රධාන ලක්ෂණය තමයි සංකල්පනා විදිහට අපි ඒ පිළිබඳව අරමුණ පිළිබඳව මනමින් පරිග්‍රහණය කරලා ග්‍රහණය කරගන්න කම. අල්ල ගන්නකම. අල්ල ගත්තට පස්සේ තමයි දෙයක් පිළිබඳව අපිට විනිශ්චය කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒක තමයි අපි හඳුනාගත්තේ විතර්කය කියලා. එතකොට මේ විතර්කය බලවත් වෙනවා. දැන් විතක්ක කියන වචනය අපට ධර්මයේ තුල විවිධ තැන්වල සාකච්ඡා වන වචනයක් විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. මේ විතර්ක පිළිබඳව දැක්වෙනවා. එතකොට දැන් මේ තැන්වලත් මේ විතක්ක කියන වචනේ පාවිච්චි වෙනවා. විශේෂයෙන් විතක්ක සන්ඨාන සූත්‍රය. විතක්ක සන්ඨාන සූත්‍රය. එතකොට ද්වේධා විතක්ක සූත්‍රය. විතර්කණය කොටස් දෙකකට බෙදලා දක්වනවා. එතකොට දැන් මේ තැන්වලදී මේ විතක්ක කියන වචනය භාවිත වෙලා තියෙනවා විතර්කණය. නැතිනම් චින්තනය කියන අර්ථයේ. ඒ කියන්නේ අපි සිතන අයුර, සිතන ආකාරය, අරමුණු ග්‍රහණය කරගනු ලබන ආකාරය තමයි ඒ විතර්කණය හැටියට එතනදී භාවිත වෙලා තියෙන්නේ. එතකොට කුසල විතර්ක තියෙනවා, අකුසල විතර්ක තියෙනවා. අපි හිතන ඒ විතර්කණය කියන කම එතනදී මූලික කරනවා. ඒ කියන්නේ ඒ සිතක යම්කිසි ග්‍රහණය කරගන්න අයුරක් තිබ්බනම් එය මුල් කොට කතා කරනවා. ඒ මුල් කොට කතා කරනකොට තමයි ඒ විතර්කයට මූලිකත්වය දෙනකොට කාම විතක්ක කියලා අපි කියනවා. දැන් කාම විතර්කණය විතරක් පවතින්නේ නැහැ අකුසල සිතක් නැතිව. හැබැයි අපි එතනදී කියනවා කාම විතර්කය කියලා. කාම විතර්කය කියලා කියන්නේ ඒ සිතේ යෙදෙන අනිකුත් ධර්මයන් නැතුව නෙමෙයි. නමුත් ඒක නම් කරනවා කාම විතර්කය කියලා. විතර්කණය කාමයේ අනුව තමයි කාම අරමුණ අනුව තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා ග්‍රහණය කරගන්න බැවින් ඒ බඳු සිත කාම විතර්කණය කියලා කියනවා. ව්‍යාපාද විතර්කණයත් ඒ විදිහයි. කියන්නේ යම් කිසි විදිහකින් යම් නායකයෙක් සහිත යම් කණ්ඩායමක් ඒ නායකයාගේ නාමයෙන් හඳුන්වනු ලබනවා. නායකයාගේ නාමයෙන් හඳුන්වනු ලබනවා. අන්න ඒ බඳු අවස්ථාවක් වගේ තමයි මේ සිද්ධ වෙන්නේ. විතර්කණයෙන් ඒ අදාළ දේ හඳුන්වනු ලබනවා. එතකොට විතර්කණය බලවත් වෙලා තියෙනවා. විතර්කණයේ පිහිටලා තියෙන කාමය අනුරූප කරගෙන ඒක කාම විතක්ක කියලා කියනවා. මේ විදිහට විතර්කණය තේරුම් ගැනීමේදී අපට ධර්මයේ තුල මේක පාවිච්චි වෙලා තියෙන තැන් පිළිබඳව විමසනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මොකද්ද මේ විතර්කණය කියලා කියන්නේ කියන කාරණාව. මේවා බොහොම සියුම් කරුණු, සියුම් ධර්මතාවයන්. මොකද සිතෙහි යෙදෙන යම් කිසි තම කෘත්‍යයක් සිදු කරනු ලබන ස්වභාව ධර්මයන්. ඒ කියන්නේ චෛතසික ධර්මයන් මේවා. ඒතකොට සිතෙහි යෙදෙන ධර්මයන්. ඒකෙන් සිද්ධ කරන්නේ වෙනම පැතිකඩක්. මුළු සිත නැමැති ඒකකය තුළ තමාගේ කටයුත්ත විතරක් බලාගෙන ඉන්න දෙයක්, අනිත් අයට උපකාර කරමින් සිටින දෙයක් තමයි විතර්කය කියලා කියන්නේ. ඒ විතර්කේ නැතිනම් මේ සිතෙහි අනිත් ධර්මයන්ගේ තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එතනදී සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා විතර්කයේ උපකාරයි. යෝ තස්මේ සමේ තක්කෝ තර්කණයක්, විතර්කණයක්, සංකල්පයක් තියෙනවා නම් මේ සිතෙන් අපි ග්‍රහණය කරගන්න බවක් තිබෙනවා නම්, උපුටා ගන්න බවක් තිබෙනවා නම් මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විතර්කණය කියන්නේ කොමක්ද කියන එක. එතකොට රළු විදිහටම මේ දෙයක් අපි අතින් අල්ලගත්තා වගේ. දෙයක් අල්ලගත්තා වගේ. කියන්නේ සිතේ අනෙක් ධර්මයන් ඒ අරමුණු කරගෙන පවත්වන්නට උපකාර වන ප්‍රධානම දෙයක් තමයි විතර්කණය කියලා කියන්නේ. ඒ අල්ලගත් අරමුණ පිළිබඳව තමයි ඊළඟ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ විතර්කයේ තිබෙන ස්වභාවය. විතර්කය. ඊට පස්සේ අපි දකිනවා ਵਿਚාරය. ਵਿਚාරය කියලා කියනකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක අපි එකට කතා කරන්නේ බොහෝ අවස්ථාවලදී. ਵਿਚාරය කියලා කියන්නේ හැසිරීම. අරමුණෙහි හැසිරීම කියන දේ. විතක්ක ਵਿਚාර. විතර්කණය සහ ਵਿਚාරය. අර ග්‍රහණය කරගත්ත අරමුණ තුළ හැසිරෙන එක. අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි අතින් යමක් අල්ලගෙන
අල්ලගත්ත දේ අපි පිරිමදිමින් තවදුරටත් සනාථ කරගනු ලබනවා. අන්න ඒ වගේ අපි යම්කිසි ආරම්මණයක් මනසින් ග්‍රහණය කර ගැනීම කියන දෙයට හිත නංවා තබන්නේ විතර්කණය තුළ. ඒ ග්‍රහණය කරගත්ත අරමුණ තුළ තවදුරටත් හැසිරීම සිදු කරනු ලබන්නේ ਵਿਚාරය තුළ. එතකොට ඒ ග්‍රහණය කරගනු ලබන ආරම්මණය කුසලය උපදවන්නට කුසල නිස්ෘත දෙයක් වෙනකොට ඒ තුළ යෙදෙන ਵਿਚාරය බලවත් වෙනකොට ඒ චිත්තය බලවත් වෙනවා. ඒ කුසල චිත්තය බලවත් වෙනවා. සංඝයා උදෙසා අපි දන් දෙනවා කියනකොට සංඝයා කියන අරමුණ විතර්කණය කරමින් දක්වන්නට ඒ හිතේ විතර්කණය ප්‍රබල වෙනකොට ඒ අරමුණ තුළ ਵਿਚාරය ප්‍රබල වෙනකොට ඒ හිත මහා බල සම්පන්න කුසලයක් බවට පත් වෙනවා. විතර්කණයේ පැත්තෙන් සංඝයා කියන අරමුණ අපිට ඇති වෙන්නේ නැතුව ਵਿਚාරයේ පැත්තෙන් අපිට ඒ අරමුණ ශක්තිමත් නොවි අපිට ඒක සෙලවෙනකොට ඒ හිතේ සංඝයා උදෙසා යමක් පූජා කිරීම කියන දෙයින් හිත සෙලවෙනවා. ආනිසංස පක්ෂය නැතිනම් එහි තිබෙන ශක්තිමත් බව අඩු වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට මේ විතර්ක සහ ਵਿਚාර කියන මේ සිතෙහි යෙදෙන මේ ගති දෙක අපි තේරුම් අරගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා කුසලයක් බලවත් වෙන්නේ කොහොමද? කුසලයක් දියුණු කරගන්නේ කොහොමද? කුසලයක් ඊටාම දැඩි බවට පත් කරගෙන සිද්ධ කරන්නේ කොහොමද කියන එක ගැන ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ විතර්කයේහි සහ ਵਿਚාරයේහි තියෙන ස්වභාවය ඔබ මනමින් තේරුම් ගන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. විතර්කණය කියලා කියන අරමුණක් දැඩිව ග්‍රහණය කරගන්න බවට ਵਿਚාරය කියලා කියනවා ඒ අරමුණෙහි හැසිරෙන ස්වභාවයට. එතකොට ඒ විතර්කය සහ ਵਿਚාරය කියන දේ කුසල සිතෙහි පවතිනවා. අපි මේ කතා කරන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත පිළිබඳව. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත. එතකොට අපි කිව්වා මේ ඥාන සංප්‍රයුක්ත අසංඛාරිකද සසංඛාරිකද කියන එක මෙතනදී දැක්වෙන්නේ නැහැ. නමුත් ඥාන සංප්‍රයුක්ත සිතක්. මේක අසංඛාරික සසංඛාරික බෙහෙදය අපිට වෙනම කතා කරන්නට තියෙන දෙයක්. ඊට පස්සේ තස්මින් සමේ පීති හෝති ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිමත් බව. අපි මතක් කළා ප්‍රීතිය කියනකොට ඒ ප්‍රීතිය අපි හඳුනාගෙන තියෙන අර කාමනිස්ෘත ප්‍රීතිය නෙමෙයි කියලා. පීති පාමොජ්ජම් පීති ප්‍රමුදිත බවක් තිබෙනවා නම් ඒ වගේම සතුටු වෙන බවක් ප්‍රහර්ෂයක් ඒ හිතෙහි ඔද වැඩි බවක් තිබෙනවා නම් මෙන්න මේ වගේ ගතියකට කියන අපි ප්‍රීතියයි කියලා. ඒකට මේ ප්‍රීතිය කියන එක අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ප්‍රීතියෙහි තිබෙන ආකාරයන්. ප්‍රීතිය එකම ස්වභාවයේ තියෙන ප්‍රීතියක් නෙමෙයි. ප්‍රීතියෙහි විවිධ ස්වરૂපයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතන මොකද්ද මේ ප්‍රීති කියලා කියන්නේ? එත් පීනේති පීති. පිනායන ස්වභාවය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. පිනායන ස්වභාවය. පිනායන ස්වභාවය කියන එකෙන් අදහස් වෙන්නේ මේ මොනවා හරි දෙයක් කරලා සතුටක් ඇති වෙච්ච ගමන් ඒක මේ කියන කුසල නිස්සිත ප්‍රීතිය කියන එක නෙමෙයි. විහිළුවක් කරලා hina වුණත් ඒකේ හාස්‍යයක් තියෙනවා, හාස්‍යයක් ප්‍රහර්ෂයක් තිබෙනවා. නමුත් ඒක කුසලයක් කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොකද්ද මේක විස්තර කරන්නේ? මේක කුසල ධර්මයන් තුළ තමන්ගේ හිතේ ඇතිවන පාමොජ්ජ නිස්ෘත ස්වභාවය, ප්‍රමුදිත භාවය කියන දේ. කුසල ධර්මයන්ගේ තමන්ගේ සිත ඇලෙන ස්වභාවය තමයි මේ ප්‍රීතිය කියලා හඳුන්වන්නේ. එතකොට එතන කුසල ධර්මයන්ගෙන් තමන්ගේ සිතෙහි තිබෙන පිනා යන ස්වභාවය. එතකොට මේ ප්‍රීතිය කුද්දක ප්‍රීති, ඒ වගේම කණික ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උද්වේග ප්‍රීති, පරණ ප්‍රීති කියලා ප්‍රීතියේ ප්‍රධාන කොටස් පහක් තිබෙනවා. ප්‍රීතියේ ප්‍රධාන කොටස් පහක් තිබෙනවා. එතකොට මේ කුද්දක කුද්දකයි කියලා කියන්නේ කුද්දක කියලා කියන්නේ කුඩා කියන එක. එතකොට මේ ප්‍රීතිය කුඩා ප්‍රීතියක් තිබෙනවා. කුඩා ප්‍රීතියේ ස්වභාවය තමයි තමන්ගේ හිතේ මහා ලොකු සතුටක්වත් නෙමෙයි. ඒක ඊටමත් මේ සුළු මට්ටමේ ප්‍රීතියක්. ඒ ප්‍රීතිය හරියට විස්තර කරනවා තත්ත කුද්දකා පීති ශරීරයේ ලෝමහංස මත්තමේව කාතුන් සක්කෝති. මේ කුද්දක ප්‍රීතියෙහි උපරිම තමයි කුඩා ප්‍රීතියක් කියලා කියනකොට ලෝම හර්ෂණය වෙනවා. අර ලොමු දැහැ ගැන්වෙන ස්වභාවයක් කියලා කියන්නේ අපි කියනවා රෝමෝද්ගමණය වෙනවා. නැතිනම් රෝම කෙලින් වෙනවා කියලා. එතකොට ඒ රෝමෝද්ගමණය වීම අර ඇඟ කිලිපුලා යන මට්ටමට ඇතම් කෙනෙකුට ප්‍රීතියක් ඇති වෙනවා.
දැන් භාවනා කරනකොට භාවනාවේහි මූලික අධීරයන් තුළ අත්දැකීම් තියෙන හිත සමාධිමත් වෙන පින්නතුන් මේ පිළිබඳව හොඳට අත්දැකලා තියෙනවා. ඒ තමයි තමන්ගේ ශරීරය විටින් විට රෝමෝද්ගමණය වෙමින් අර ප්‍රීතිමත් බවක් තමන්ට දැනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ ප්‍රීතියට තමයි කියන්නේ කුද්දක පීති කියලා. කුද්දක පීති. ඒක සමර්ථ වෙන්නේ අර්ධය කරන්න විතරයි. කුද්දක පීති කියන මට්ටමේදී ප්‍රීතිය කියන එකම ධර්මයේ කුද්දක පීති කියලා හඳුන්වන්නේ අර මට්ටමේ කායික වශයෙන් ඇතිවෙන අර රෝමෝද්ගමනය ආදී සිදුවෙමින් ඒ හිත සම්පහන්සණයට ලක් කිරීම. හිත ප්‍රමුදිත බවට පත් කිරීම තමයි එතනදී ප්‍රීතිය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ කණික ප්‍රීති කියලා කියන්නේ කනේ කනේ විජ්ජුප්පාද සදිසා හෝති. කණික ප්‍රීති කියලා කියනකොට කනේ කනේ ක්ෂණයක් පාසා විජ්ජුප්පාදාවිය. විටින් විට විදුලිය කොටනවා වගේ. විටින් විට විදුලිය කොටනවා වගේ විටින් විට තමන්ට මේ ප්‍රීතිය බොහොම බලවත්ව දකින්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රීතිමත් බව තමන්ගේ මුළු කය පුරා පැතිරී යන ස්වභාවයක් තිබෙනවා. අපි දන්නවා අහසේ විදුලි කොටන දිනක බලාගෙන හිටියනම් ඔබ ඇත අහසක මේ විදුලි එළිය මුළු එක තැනකින් ආරම්භ වෙලා මුළු හැම තැනටම පැතිරී යනවා ආලෝකය කියන දේ. අන්න ඒ වගේ මේ කණික පීති කනේ කනේ විජ්ජුප්පාදාවි ක්ෂණයකින් ඒක ආපහු නැති වෙලා යනවා. ආපහු මොහොතකින් ආය ඇති වෙනවා. ආය මොහොතකින් ඇති වෙනවා. ආය මොහොතකින් ඇති වෙනවා. මේ විදිහට මුළු තමන්ගේ මුළු ශරීරයම පැතිර යන පැහැර යන පරිද්දෙන් ඇති වෙන ප්‍රීතියට කියනවා මේ විදිහට ඇති කරගත්ත කණික පීතිය කියලා. ක්ෂණයකින් ඇති කරගත්ත ක්ෂණයක් ගානේ ඇති කරගන්න ප්‍රීතිය. ඒකයි විජ්ජුප්පාද සදිසා හෝති කියලා කියන්නේ. විජ්ජුප්පාද සදිසයි. විදුලියෙහි තියෙන උත්පාද ස්වභාවයක් වගේ එක. විදුලි කොටනවා වගේ විටින් විට ඇති වෙන විදුලි කෙටීමක් වගේ. ඒකත් භාවනා කරන පින්නතුන්ට අර කුද්දක ප්‍රීතියට වැඩිය බලවත්ව ගිය කණික ප්‍රීතියක් ඇති වෙනවා. මුළු කයම පැතිරී යන මට්ටමේ ප්‍රීතියක් විටින් විට ඇති වෙමින් යනවා. ඒක භාවනාව තුළ යෙදිලා ඉන්න කෙනෙකුට නම් ඒ ප්‍රගුණ කරන කෙනෙකුට නම් අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. කණික ප්‍රීතිය කියන එකක් ක්ෂණයක් පාසා කොහොමද ඒ ප්‍රීතිමත් බව ඇති වෙන්නේ කියලා. එතකොට ඔක්කාන්තිකා පීති සමුද්ද තීරං වීචිවිය. එතකොට මේ ඔක්කාන්තික ප්‍රීතිය. ඔක්කාන්තික කියලා කියන ඔක්කාන්තිකනේ කියලා කියන්නේ අපි බැස ගන්නා ක්ෂණේ විඥානයේහි බැස ගන්නා ස්වභාවය. එතකොට ඒ ඔක්කාන්ති කියලා කියන්නේ බැස ගන්නවා කියන එක. මෙතනදී මේ මොකද්ද කියන්නේ? ඔක්කාන්තිකා පීති සමුද්ද තීරං වීචිවිය. වීචි කියලා කියන ජල තරංගයට රැලි වලට. එතකොට අපි දන්නවා මුහුදේ තියෙන මුහුදු තීරේ රැල්ල නැවත පැමිණ මුළු වෙරළ වසාගෙන රැල්ල පැමිණෙනවා. විටින් විට මුළු වෙරළ සම්පූර්ණයෙන්ම වසාගෙන අර විදිහට අර විදුලියක් කොටනවා පැහැර යන ස්වභාවයට වැඩිය මුළු වැල්ලම තෙමමින් අර මුහුදු රැළ වෙරළ කරා ඇදෙනවා. ඒකට මේ වැල්ලම තෙමී යනවා වගේ අර රළ පහරින් මුළු වැල්ල තෙමී යනවා වගේ මේ භාවනාන යෝගී පුද්ගලයාගේ ඒ සියල්ල සිත කය මුළු ප්‍රීතියෙන් පිනා යන ස්වභාවයකටපත් වෙනවා. අන්නේ ප්‍රීතියෙන් පිනා යන ස්වභාවය තමයි ඔක්කාන්තිකා පීති කියලා කියන්නේ. ඔක්කාන්තික ප්‍රීතිය. වෙස ගැනීම වශයෙන් හොඳට තමන් ඒ තුල ගිලෙනවා වගේ ඒ වෙලාවට. ඒකට ඒ ප්‍රීතිය තුල තමන් ගිලෙනවා වගේ. ප්‍රීතිය තුල තමන් ගිලෙන ස්වභාවයකින් හරියට කලයක් වතුර පුරවපු කලයක් නැවත වතුර ඇතුළට දාලා උඩට ගන්නකොට මේ කලේ නොතිබෙන තැනක් නැහැ වගේ හැම තැනම ප්‍රීතිමත් බවකින් පිනා යන ස්වභාවයකින් තමන්ගේ සිත කය තමන්ට අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම උද්වේග ප්‍රීති කියලා කියනවා. මෙතනදී උද්වේගය උඩවිසි කරන ප්‍රීතියක්. උඩවිසි කරනවා කිව්වහම බය වෙන්නට එපා. මේ උද්වේග ප්‍රීතියේ ස්වභාවය තමයි මේක ඊටාම බලවත් ප්‍රීතියක්. උද්වේග ප්‍රීතිය ඊටාම බලවත් ප්‍රීතියක්. මේ කය පවා සැහැල්ලු බවට පත් කරන්නට පුළුවන් මට්ටමේ ප්‍රීතියක් තමයි උද්වේග ප්‍රීතිය කියලා කියන්නේ. නිසයි උද්වේග ප්‍රීතිය නමින්ම මේ හඳුන්වනු ලබන්නේ. මේකට පුංචි කතාවකුත් තියෙනවා. මිහින්තලේ වාසී ඒ මිහින්තල ප්‍රදේශයේ එක සෑගිරියේ තිබුණ උත්සවයකට මහ පින්කමකට යන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. එක ගැබිනි මාතාවකට. එක ගැබිනි
මාතාවකට මේ ගැබිනි මාතාව ළමෙක් හම්බෙන්නට ආසන්නව හිටපු මේ මවට මිහින්තලයට යන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා මගේ ගෙදර පිරිස එදා තිබුණු පින්කමකට වටිනා පුණ්‍යෝත්සවයකට ගෙදර අනිත් ඔක්කොම සම්බන්ධ වන්නට ගියා මේ කාන්තාව ගෙදර ඉන්නකොට. මේ තැනැත්තිය ඊටාම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. ඊටාමත් බලවත් ශ්‍රද්ධාවක් තිබුණ තැනැත්තියක්. මේ ශ්‍රද්ධාව කොච්චර බලවත් වුණාද කියනවා නම් මම ගෙදරට වෙලා සම්පූර්ණම අර කුසලයේ පිළිබඳව තමන්ගේ මානසිකාරයේ පවත්වමින් එයම අනුස්මරණය කරමින් එයෙහිම සිත පිහිටවමින් ඒ පිළිබඳව මානසිකාරය කරන්නට පටන් ගත්තා. මෙහෙම මානසිකාරය කරනකොට උද්වේග ප්‍රීතිය බලවත්ව නැගුණා. උද්වේග ප්‍රීතිය බලවත්ව නැගුණා. මේ ප්‍රීතියෙහි තිබෙන එක එක ස්වභාවය එක එක ආකාරයන් තමයි මේ විග්‍රහ කොට දක්වන්නේ. බලන්න මේ ප්‍රීතිය කියන එකම ධර්මය කොච්චර දියුණු කරන්න පුළුවන් දෙයක්ද, කොච්චර විවිධ ස්වરૂපයන්ගෙන් පත් වෙනවද, විවිධ ස්වરૂපයන්ට පත් කරනවද කියන එක. ඒකට මේ උද්වේග ප්‍රීතිය ඇති වෙනකොට මේ කය සැහැල්ලු බවට පත් වෙනවා. මොකද සිතෙහි සැහැල්ලු බව නිසාම මේ කය සැහැල්ලු බවට පත් වෙනවා. මේ උද්වේග ප්‍රීතිය බලවත්ව නැගීම නිසාම මේ දරුගැබක් දරාගෙන හිටපු මේ මෑණියන් අර සෑගිරියෙහිම පහළ වුණා කියනවා. සෑගිරියට මුඩින් ගියා කියනවා. එච්චර තමන්ගේ කය නිබර කරපු ආකාරයට තමන්ගේ හිත දියුණු කිරීමක් කළා. දැන් අපි දන්නවා හිත දියුණු කරපු අයට ඒ චිත්ත වශී ප්‍රාප්තයන් කළ අයට ඕනෑ තරම් දුර යන්නට පුළුවන්කම තිබෙනවා. ශක්තිමත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරනවා වගේ බොහොම පහසුවෙන් ඇස්පිල්ලම් ගහනවා වගේ ඊටාම පහසුවෙන් මෙතනින් අතුරුදන්ව තව තැනකට යන්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒබඳු වූ ස්වභාවයකට මේ කය ආදිය පත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ මනස ඒබඳු ස්වභාවයකට පත් කරන්නට දියුණු කරන්නට පුළුවන්කම තිබෙන නිසා. එතකොට මෙතනදී මේ සිද්ධ වුනේ මනස තුල තිබුණු අර අනුස්සතියෙහි මනස තුල තිබුණු අර මානසිකාරයේ පිහිටවීමෙහි තිබුණු බලවත් බව නිසා එතන ප්‍රීතිය දැඩි වෙන්නට පටන් ගත්තා. ඒ කුසල චිත්තයන්හි ප්‍රීතිය ඊටාම බලවත්ව නැගී උද්වේග ප්‍රීතිය බවට පත්ව අර තැනැත්තිය සෑගිරියෙහි පහළ වුණේ. ඒකට ගෙදර අය එතෙන්ට යනකොට ගෙදර අය යන්නට කලින් අර තැනැත්තිය එතන ඉන්නවා. ඒකට මේ තමයි උද්වේග ප්‍රීතියෙහි තිබෙන ස්වභාවය. ඒකට උද්වේග ප්‍රීතිය කියන එකත් ප්‍රීතියෙහි තිබෙන ඊටාම බල සම්පන්න බලවත් අවස්ථාවක් උද්වේග ප්‍රීතිය. ඒ වගේම ඒක ප්‍රීතියෙහි මේ එකම ප්‍රීතියෙහි තිබෙන ප්‍රභේද අපිට මේ ප්‍රභේදයන්ගේ අවසාන පස්වන ප්‍රභේදයේ හැටියට දකින්න පුළුවන්කම තිබෙනවා පරණ ප්‍රීතිය. ඒ කියන්නේ පැතිරීගත් ප්‍රීතියක්. මේ පරණ ප්‍රීති තමයි පරණ ප්‍රීති අති බලවතී හෝති කියලා කියනවා. ඊටාම බලවත්ම ප්‍රීතිය තමයි මේ පරණ ප්‍රීති කියලා කියන්නේ. සියලුම ශරීරය පැතිර පවත්නා ප්‍රීතියක් විදිහට මහා බලවත්ම ගියපු ප්‍රීතියක්. මේක සිඳෙන්නේ නැහැ. මේක එලෙසටම පවතිනවා. එලෙසටම පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. මහා බලවත්ව ගියපු ප්‍රීතිය තමයි පරණ ප්‍රීතිය කියලා කියන්නේ. ප්‍රීතියෙන් ස්පර්ශ නොකරපු තැනක් හොයන්නට නැති තරම්. ප්‍රීතියෙන් ස්පර්ශ නොවුණු තැනක් හොයන්නට නැති තරම් මහා ප්‍රීතිමත් ස්වභාවයකින් ප්‍රීතිමත් බවකින් පිනා යෑමක් තමයි මේ පරණ ප්‍රීති කියලා කියන්නේ. එතකොට මේ යම් කිසි කෙනෙක් මෙබඳු වූ ප්‍රීතියක් දිනු කළොත් එයා කිසිම කලක කම්සැපේ පිළිබඳව ඇලෙන්නේ නැහැ. එච්චරට බලවත් ප්‍රීතියක්. එයාට මේ ප්‍රීතිය පිළිබඳව තමන්ගේ අත්දැකීමක් තිබෙනවා නම් එයා නැවත නැවත මේ පැත්තටම නැඹුරු වෙනවා. ඒක තමයි ප්‍රීතියෙහි තිබෙන බලවත් බව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාර පහකින් අපිට ප්‍රීතිය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට මේ හිතෙහි තිබෙන ප්‍රීතිමත් ස්වභාවය, මේ පස්සයුරකින් තිබෙන ප්‍රීතිමත් ස්වභාවය පොදුවේ ප්‍රීතිය කියලා අපි හඳුන්වනවා. මේ ප්‍රීතිය කුසල් සිතක උපදිනවා. එතකොට මේ කුසල් සිතක් කෙනකෙනාට විවිධ ස්වરૂපයන්ගෙන් දැනෙන්නට පුළුවන්කම තිබෙනවා. අපේ සදැහැති බෞද්ධ පින්නතුන් විවිධ අවස්ථාවන්හිදී මේ ප්‍රීතියෙහි තිබෙන ප්‍රභේදයන් අත්දකලා තියෙනවා. ඇතැම් වෙලාවට තමන්ගේ මහන්සියෙන් මහා කුසලයක් සිද්ධ කරනකොට ඒ ප්‍රීතිය නිසා ඇතිවෙන ලක්ෂණයන් ගැන ඔබ අවධානය යොමු කළොත් ඔබට මේ ප්‍රීතිමත් බව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා.
එතකොට ඒ හිතෙහි තිබෙන ප්‍රීතිය විවිධ ස්වභාවයන්ගෙන් තමන්ගේ හිත පිනා යන ස්වභාවයට පත් කරනවා. ඊට පස්සේ සුඛං හෝති. සැපේ තියෙනවා. සැපේ කියලා කියනකොට තමන්ගේ හිතෙහි ඇති සැපවත් බව අපි මේ පිළිබඳව විශේෂයෙන් හඳුනාගෙන තිබෙනවා මීට පෙර. සැපේ කියනකොට සුඛය සහ සෝමනස්සය කියලා කොටස් දෙකක් අපි දන්නවා. මෙතනදී කතා කරන්නේ සිතෙහි දෙයක් නිසා චේතෝ සම්පස්සජං. චේතෝ සම්පස්සයෙන් උපන් ධර්මයක්. චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදන් තස්මින් සමේ සුඛං. එතකොට මේ සමේහි සැපයයි කියලා කියනකොට මේ සැපය කියලා කියන්නේ මොකද්ද? චේතෝ සම්පස්සයෙන් සිතට ස්පර්ශ වෙනකොට, සිතට අරමුණක් ස්පර්ශ වෙනකොට ඒ අරමුණක් ස්පර්ශ වීම තුලින් ප්‍රභවය වුණ අරමුණක් ස්පර්ශ වීම තුලින් ලැබුණු සැපයක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ මේ ප්‍රධාන කොටස් පහ අපිට මෙතනදී මූලික කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි විතක්ක ਵਿਚාර පීති සුඛ කියන මේ කොටස් ටික. ඊට පස්සේ විශේෂම දෙයක් අපිට ලැබෙන්නේ ඒකාග්‍රතාවය කියන එක. තස්මින් සමේ චිත්තස් ඒකාග්‍රතා හෝති. එතකොට අර කොටස් හතරට අමතරව අපිට ලැබෙන පස්වෙනි කාරණාව චිත්තස් ඒකාග්‍රතාවය. මේක ඊටාම වැදගත්ම දෙයක්. මොකද අපි දන්නවා ධ්‍යාන වලදීත් අපිට සුඛ ඒකාග්‍රතාව අවසානට ගිහිල්ලා උපේක්ෂා ඒකාග්‍රතාවය තමයි පවතින්නේ. ඒකාග්‍රතාවය තමයි එතනදී එතකොට බලවත්ම බවටපත් වෙන්නේ. උපේක්ෂා සහගත බව සහ ඒකාග්‍රතාවයේ ඊටාම බලවත් බවට ඒ කුසල්සිත පමුණවනවා. දැන් අපි මේ කුසල්සිත කතා කරන්නේ සෝමනස්ස සහගත සොම්නස් බවින් යුක්තව. හැබැයි ධානයන්හි වුණත් අපි දකිනවා ඒ ප්‍රීති සැප ආදී ධර්මයන්ට වැඩිය බලවත්ව යන මට්ටම තමයි උපේක්ෂා ඒකාග්‍රතාවය කියලා. එසා මේ උපේක්ෂාදී චිත්තයන් තමයි ඒ කියන්නේ උපේක්ෂා සහගත මේ යෙදෙන චිත්තයන් ඊටාම බලවත්ව යෙදෙනවා. බලවත් සිත් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ චිත්තයන්හි ඒකාග්‍රතාවය කියලා කියන එක ඊටමත් විශේෂයි. ඒ තමයි එකඟ බව කියන එක. ඒකාග්‍රතාවය. මොකද්ද මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ? යා තස්මින් සමේ චිත්තස්ස ඨිති සම්ඨිති අවට්ඨිති අවිසාහාරෝ. එතකොට යම්කිසි විදිහකින් මේ සිතෙහි ස්ථිතියක් තියෙනවා නම් මේ සිතෙහි යම්කිසි ආකාරයකින් සම්ඨිතියක් පැවැත්මක් තිබෙනවා නම් ඒ වගේම අවට්ඨිතියක් තිබෙනවා නම් මේ සිතෙහි යම්කිසි ආකාරයකින් ඒ කියන්නේ අරමුණු වල සෙලවෙන්නේ නැත්තම් නිශ්චල බවක් තියෙනවා නම් ඊට පස්සේ බැසගෙන සිටිනවා නම් වික්ෂේපයටපත් නොවන බවක් තිබෙනවා නම් පිහිටා සිටින බවක් තිබෙනවා නම් එතකොට හිතෙහි යම් සමතයක් තිබෙනවා නම් සමාධියක් තිබෙනවා නම් සමාධි බලයක් තිබෙනවා නම් මෙන්න මේ ලක්ෂණ වලින් තමයි අපි ඒකාග්‍රතාවය පිළිබඳව හඳුනාගන්නේ. එතකොට හිතෙහි චිත්තස ඒකාග්‍රතාව හෝති සිතෙහි තිබෙන ඒකාග්‍ර බව මෙතනදී තියෙනවා. එතකොට හිත ඒකාග්‍රගතයි. හැම වෙලාවකදීම සිත ඒකාග්‍රගතයි මේ කුසලයක් තුල හිත යෙදෙනකොට ඒකාග්‍රතාවයේ පවතිනවා. ඒකාග්‍රතාවයේ අඩු වුණොත් ඒ කුසල් සිතේ පැවැත්මක් නැහැ. දැන් යම්කිසි සිතක් යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරනකොට කුසල අකුසල වශයෙන් යම්කිසි තමාගේ කෘත්‍ය සම්පාදනයක් කරනකොට ඒක අවසානයේ දක්වා අනිකුත් සියලුම ධර්මයන් පවත්වාගෙන යන්නට පුළුවන්කමක් තියෙන්නට ඕනේ යම්කිසි ශක්තියකින්. අන්න ඒ ශක්තිය තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. අනිත් ඔක්කොම මේ තම තමාගේ කාර්ය සඳහා නැඹුරු කරවමින් අත් නොහැර එය පවත්වාගෙන යෑමේ ශක්තිය පවතින්නේ ඒකාග්‍රතාවය නිසා. එතන ඒකාග්‍රතාවය නැත්තම් එය පවත්වාගෙන යන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඒකාග්‍රතාවය කියන එක මෙතනදී ඊටාම වැදගත් දෙයක්. එතකොට මෙන්න මේ දේවල් තමයි පංචාංගික ධ්‍යාන ලක්ෂණ කියලා කියන්නේ. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ ටික අපි කියනවා පංචාංගික ධ්‍යාන ලක්ෂණ කියලා. අංග පහකින් යුක්ත ධ්‍යාන ලක්ෂණ. එතකොට මේ අංග පහකින් යුක්ත ධ්‍යාන ලක්ෂණ ටික යම් තැනක තිබෙනවා නම් ඊට අනුරූපව ඒ කුසල් සිතේ බලවත් බව සහ දුර්වල වෙන ස්වභාවය ගැන අපිට තීරණය කරන්න පුළුවන්කම තිබෙනවා. මේ පංචාංගික ධ්‍යාන ලක්ෂණ මෙතනදී දුර්වල වේදෙනවා නම් ඒ කුසල් සිත ශක්තිමත් කුසල් සිතක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය ඊටාම
ශක්තිමත් වන තරමට ඒ කුසල්සිත ශක්තිමත් කුසල්සිතක් බවට පත් වෙනවා. එනිසා ඔබේ හිතේ යම් කිසි කුසලයක් සිද්ධ කරනකොට ඔබ හිතගෙන හොඳ අවධානයෙන් ඒ සිද්ධ කරනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ මහත්ඵල මහතානිසංසදායක කුසලයක් විදිහට සිද්ධ කරන්නට. ඕනෑම කුසලයක් සිද්ධ කරනකොට ඔබ හොඳ අවධානයකින් පසු වෙන්නට ඕනේ. ඔබේ හිතේ ඇති වෙන විතර්කණය මොන පැත්තටද? ඒ සිතෙහි ඇති වෙන ਵਿਚාරය මොන පැත්තටද? ඒ වගේම මේ සිතේ ඇති වෙන ප්‍රීතිය සැපේ මොන වගේ දේවල් නිසාද උපදින්නේ? ඒ වගේ මේ සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවය මොන විදිහටද පවතින්නේ? මේ ලක්ෂණ ටික ඔබට එක අරමුණක් තුළ පිහිටව ගන්න පුළුවන් නම් දන් දෙනවා කියනකොට මහා සංඝරත්නය කියන අරමුණ අපි ග්‍රහණය කරගෙන ඒ පිළිබඳව මේ පංචාංගික ජහන ලක්ෂණයන්ගේ දියුණුවක් පේනවා නම් ඔබට ඒ කුසල් සිත ඊටාම බලවත් කුසල් සිතක් බවට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ කුසල් සිතක යෙදෙනවා ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මතාවයන්. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන ප්‍රධානියෙක් කියන දේ. ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන ප්‍රධානියෙක් ඉන්ද්‍රිය ධර්මයන්. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ පළවෙනි ඉන්ද්‍රිය තමයි සද්ධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන දේ දෙනවා. ශ්‍රද්ධාව කියනකොට මේ භක්තිය සහ ශ්‍රද්ධාව කියන්නේ කොටස් දෙකක්. භක්තිය කියලා කියන්නේ භය සංප්‍රයුක්ත භාවයත් එක්ක උපදින දෙයක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවිය යුත්තේ ශ්‍රද්ධාව. භක්තිය නෙමෙයි. දෙවියන් පිළිබඳව බොහෝ කෙනෙකුට තියෙන භක්තියක්. එතන ශ්‍රද්ධාවට වැඩිය භක්තියක්. එහෙම නැති වුණොත් Tamanට කරදර වෙනවා. එහෙම නැති වුණොත් Tamanට පීඩාවන් පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. එතනදී භය සංප්‍රයුක්ත භාවයක් තිබෙනවා. ඒ පැත්තෙන් එතන භය සංප්‍රයුක්ත භාවය. එතකොට මේ භය සංප්‍රයුක්ත භාවය කෙලෙස්සේ පැත්තෙන් ඇති වෙනවා. කෙලෙස් සහිත කෙනෙක් සරණ යනකොට ඒ පැත්තට අපි නැඹුරු වෙනකොට ඒ පැත්තෙන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා භය සංප්‍රයුක්ත භාවයක්. ඒකට කියනවා භක්තිය කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන්නේ අපිට ශ්‍රද්ධාවක්. එතකොට ශ්‍රද්ධාව කියලා කියනකොට යා තස්මේ සමේ සද්දා ඒ සමේ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ වගේම සද්ධානා යම් කිසි ආකාරයකින් අපි අදහන බවක් තියෙනවා නම් සද්ධානා ඕකප්පනා ඒ වගේම බැස ගැනීමක් තිබෙනවා නම් අභිප්‍රසාදෝ අභිප්‍රසාදයේ මනවෙන් පැහැදීමක් තිබෙනවා නම් සද්ධා සද්දීන්ද්‍රයන් සද්ධා බලං ශ්‍රද්ධාවක් සද්ධීන්ද්‍රයක් සද්ධා බලයක් තිබෙනවා නම් මේ තමයි එකල්හි තිබෙන සද්ධා ඉන්ද්‍රිය. එතකොට අපි දකිනවා ශ්‍රද්ධාව සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය. එතකොට ශ්‍රද්ධාව කියන එක ඇතුළත අපිට ඇතුළත් කරන්න පුළුවන් ශ්‍රද්ධාවෙම තියෙනවා සද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙන අයුරක් ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙන අයුරක්. එකම ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය කෘත්‍ය සහ බල කෘත්‍ය කියන දෙකම දකින්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට දියුණු කරන්න පුළුවන්. ඉන්ද්‍රිය කෘත්‍ය කියලා කියන්නේ එතන ප්‍රධානත්වයක් ගන්නවා. අපි බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව තියෙනවා. බුද්ධ පූජාව තියෙනකොට අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි අනන්ත ගුණයන් අපිට පුළුවන් ආකාරයෙන් සිහි කරමින් අපි ඒ දේ කරනවා. එතකොට හිතේ නැගෙන්නේ ශ්‍රද්ධාව, සදැහැති බව. එතකොට මේ කුසල් සිතේ දන් දීමනේ අපි කරන්නේ. දන් දීම. එතකොට දන් දෙන්නේ කුසල් සිතෙහි වඩා බලවත් වේදෙන ධර්මයක් මොකද්ද? වඩා බලවත් වේදෙන ධර්මයක් තමයි ශ්‍රද්ධාව කියන දේ. ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව වඩා බලවත් වෙනකොට ඒ කුසල් සිතේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රිය කෘත්‍ය සහ බල කෘත්‍ය කියලා කෘත්‍ය දෙකක් ශ්‍රද්ධාවේ යෙදෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ සිතේ අනිකුත් ධර්මයන්ට ප්‍රධාන ආකාරයේ සිද්ධ කරනවා. දැන් අනිකුත් ඒ සිතෙහි යෙදෙන චෛතසික ආදී ධර්මයන්ට ඉන්ද්‍රිය කෘත්‍ය කිරීම, ඉන්ද්‍රිය ප්‍රධානියෙක් හැටියට කටයුතු කිරීම ශ්‍රද්ධාව තුලින් කරනවා. ඒ ශ්‍රද්ධාව තුලින් කරනකොට එයා තම බල පරාක්‍රමයේ පතුරවමින් බල කෘත්‍ය සිද්ධ කරනවා. එකම ශ්‍රද්ධාව, සද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය කියන මේ ආකාරයන්ගෙන් පවත්වනවා. එතකොට මේකේ තියෙන ලක්ෂණය තමයි සද්ධාති කියලා කියන්නේ. අදහනවා. ඒක අදහනවා. හිතින් අපි ඒක පිළිගන්නවා. හිතින් ඒ අනුගමනය කරනවා. හිතින් හිත ඒ අනුව යොමු කරගෙන පවත්වනවා. එතකොට මේ ශ්‍රද්ධා කියන ගතිය එක තමයි සිද්ධ කරන්නේ. සද්ධාති අදහනවා. සද්ධාති තථාගතස්ස බෝධි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ බෝධිය පිළිබඳව අපි අදහනවා.
ඒ පිළිබඳව අපි විශ්වාස කරනවා කියන එක තුළ අපිට ශ්‍රද්ධාව තමයි නැගෙන්නේ. එතකොට ඒ කුසල් සිතක් වුණාම මේ කුසල් සිතේ ශ්‍රද්ධා කියන ගතිය හිතෙනවා. ශ්‍රද්ධාව බලවත් වෙනකොට ඒක ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ බල කෘත්‍ය කියලා කෘත්‍ය දෙකක් සිද්ධ කරනවා. ඒ වගේම අපි දකිනවා ඊළඟ ඉන්ද්‍රිය ධර්මයේ හැටියට විරේන්ද්‍රිය. විරේන්ද්‍රිය වීරය තිබෙනවා. කුසල් සිතක වීරය කියන දේ තියෙනවා. කුසලයක් කරන්නට පුළුවන් කමක් නැහැ යම්කිසි වීරයක් නැතුව. දන් දුන්නත් ඒකට වීරයක් තියෙන්නට ඕනේ. වීරය නැතුව දන් දෙනවා කියන එකක් දෙන්නේ නැහැනේ. අකුසල ධර්මයන් මැඩ පවත්වමින් කුසල ධර්මයන් උපදවන්නට වීරයක් තියෙන්නට ඕනේ. ඒ නිසා වීරය කියන දේත් හොඳ ධර්මයක්. මොකද්ද මේ වීරිය කියලා කියන්නේ? යෝ තස්මින් සමේ චේතසිකෝ විරියාරම්භෝ නික්කමෝ පරක්කමෝ උయ్యాමෝ වායාමෝ උස්සාහෝ උස්සෝල්හිත්තාමෝ දිති අසිතල පරක්කමතා අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා දුර සම්පග්ගාහෝ විරියං විරීන්ද්‍රයන් විරිය බලං. එතකොට මේ වීරය කියලා කියනකොට මෙතනදී විස්තර කරන්නේ චේතසිකෝ විරියාරම්භෝ යම් චෛතසික වුණ වීර්යාරම්භයක් තිබෙනවා නම් ඒ කියන්නේ සිතෙහි තිබෙන යම් වීර්යාරම්භයක් මම මේ කටයුත්ත කරනවා කියලා නොපසුපස්නා බවකින් ඒ කටයුත්ත සිද්ධ කරන බවක් තිබෙනවා නම් කම්මැලිකම ඉවත් කරන බවක් තිබෙනවා නම් වීර්ය පරාක්‍රමයක් තිබෙනවා නම් ඊට පස්සේ උත්සාහවත් වෙන කමක් හිත නැවත නැවත ඒ පැත්තටම නැඹුරු කරන බවක් තිබෙනවා නම් මේකට තමයි වීර්ය කියලා කියන්නේ. දැන් භාවනාවක් කරන්න බැහැනේ වීර්ය නැත්තම්. අපිට ඒ පැත්තට නැවත නැවත හිත පිට යනවා ආයෙත් අපි අරමුණට ගන්නවා. ආයෙත් හිත පිට යනවා ආයෙත් අරමුණට ගන්නවා. ඒකට කියනවා අපි වීරය කරනවා කියලා. දැන් වීරය කරන්නේ නැත්නම් ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වීරය කියන එකත් ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට මේකේ උස්සෝල්හිතාමෝ මේක උත්සාහවත් වීම, ශක්තිමත් බව, ඒ වගේම දැඩි පරාක්‍රමය කියන දේ මෙතනදී තියෙනවා. අසිතල පරක්කමතා කියලා කිව්වේ ඒකයි. සිතිල නෑ. දැඩි පරක්‍රමතාවයක් තිබෙනවා. අනික්කිත ඡන්දතා. ඒ කියන්නේ ඡන්දය ඒක නැවත නැවත කරන්නට අනික්කිතයි. අනික්කිතයි කියන්නේ අත්හැරලා නැහැ. කැමැත්ත තියෙනවා නැවත නැවත කරන්න කැමැත්ත තියෙනවා. දැන් කෙනෙක් භාවනා කරගෙන යනවා ඒ භාවනාව එපා වෙනකම් භාවනාව කරගෙන යන කෙනෙක් ඉන්නවා. එහෙම භාවනා කිරීම නුසුදුසුයි. අනික්කිත ඡන්දතාව මේ වචනේ ඊටාම වැදගත්. අනික්කිත ඡන්දතාවය. ඒ කියන්නේ ඡන්දය අත්නොහැර පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. භාවනා කරනකොට ඒ භාවනාව එපාම වෙනකම් කරගෙන යන්න නැතුව ඒක හිතාමතාම එතනින් නතර කරලා අපි කුසල නිස්ෘත තව පැත්තකට අපේ මනස අරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. කාලඤ්ඤවන්නට ඕනේ. එතකොට මේ ඒක එපා නොවි කැමැත්ත විදිහට අපි මේ දේ පවත්වාගෙන යන එකට කියනවා අනික්කිත ඡන්දතා කියලා. අනික්කිතයි කියලා කියන්නේ අත් නොහැරි තබල නැහැ. පසකින් තබල නැහැ. අත් නොහැරි මට්ටමකින් ඒක පවත්වාගෙන යන අනික්කිත ඡන්දතා. අනික්කිත දුරතා. ඒ වගේම ඒක නොතබූ දුරය තියෙනවා. ඒ කටයුත්ත අත්හැරලා දමන්නේ නැහැ. ඒකට තියෙන කැමැත්ත අත්හරින්නෙත් නැහැ. ඒ කටයුත්ත අත්හැරලා දමන්නෙත් නැහැ. අනික්කිත දුරතා. ඒ වගේම දුර සම්පග්ගාහෝ. ඒ ධූරයේ යුක්තයි. ඒ ධූරයේ යුක්තයි. ඒ කියන්නේ ඒකෙන් සමන්නාගත වෙලා ඒ කටයුත්තෙහිම නියැලෙමින් ඒ කටයුතු සිද්ධ කරනු ලබනවා. මෙන්න මේකට කියනවා මේ වීරයට, මේ වීරී ඉන්ද්‍රියට, මේ වීරය බලයට කියනවා විරියයි කියලා. වීරී ඉන්ද්‍රිය නැතුව මේ ශාසනයේ Brahmacharyaවේවත් පැවැත්මක් වෙන්නේ නැහැ. ඒ වගේම කුසල ධර්මාදී ධර්මයන්ගේ පැවැත්මක් කරන්නට පුළුවන් කමකුත් නැහැ දුර්වලයින්ට. ඒකට වීරය සමන්නාගත බවක් තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ වීරය කියන දේ මේ කුසල සිතේ අනිකුත් ධර්මයන් තම තම කෘත්‍යයන් සඳහා උත්සාහවත් වෙමින් පොදු අරමුණ එලෙසම පවත්වා ගැනීම සඳහා වැය වෙන ධර්මයක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ වීරය ඉන්ද්‍රිය කියන මේ ධර්මය. ඊට පස්සේ අපිට හම්බෙනවා සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. මොකද්ද සතිය කියලා කියන්නේ? යා තස්මින් සමේ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සති ඉන්ද්‍රියන් සති බලං සම්මා සති. ඒතකොට සිහිය කියනකොට සිහිය විවිධ ස්වરૂපයන් අපට හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ වලින් කොහොමද යම් ස්මෘතියක් සිහි කරන බවක් තියෙනවා නම් නැවත නැවත සිහි කරන බවක් අනුස්සති කියලා කියනවා. ඒ වගේම
අභිමුඛ කොට සිහි කරන බවක් තියෙනවා නම් පටිස්සති කියලා කියනවා. ඒ වගේම සති සරණතා ස්මෘති සංඛ්‍යාත සිහි කරන බවක් තිබෙනවා නම් ධාරණතා දරා ගන්න බවක් තිබෙනවා නම් අපිලාපනතා පිලාපනේ නොවන අරමුණෙන් අරමුණට පාවෙලා යන්නේ නැති ස්වභාවයක් තිබෙනවා නම් අසම්මුස්සනතා සිහි මුලාවටපත් නොවන බවක් තිබෙනවා නම් සතියක් තියෙනවා නම් සති ඉන්ද්‍රියක් තිබෙනවා නම් ඒ වගේම සති බලයක් තියෙනවා නම් සම්මා සතියක් තිබෙනවා නම් මේ තමයි සතිය. ඒ කියන්නේ අපි පොදුවේ කතා කරන සිහිවත් බව. සිහිය ඊටාම වැදගත්. මේ ඉන්ද්‍රිය ධර්මතා පහ පිළිබඳව අපි කතා කරන්නේ. ඉන්ද්‍රිය ධර්මතා පහ පිළිබඳව අපි කතා කරනකොට කුසල් සිතක යෙදෙන මේ ඉන්ද්‍රිය ධර්මතා පහ වැදගත් අර්ථයන් සිද්ධ කරනවා. අපි පොදුවේ හඳුනා ගැනීමක් සිද්ධ කරගෙන අපිට පුළුවන් ඒ ධර්මයන්ගේ තිබෙන විශේෂත්වයේ පොදුවේ පහම අරගෙන වෙනම සාකච්ඡා කරන්නට. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය දකින්න පුළුවන්. සමාධිය කියලා කියන්නේ සිතෙහි තිබෙන යම් කිසි තితి සම්ටිති අවට්ටිති අවිසහාරෝ අවික්කේපෝ අවිසාහට මානසතා සමතෝ හිතෙහි යම් තිබෙන ඒකාග්‍රතා බවක් තිබෙනවා නම් හිතෙහි යම් කිසි ආකාරයකින් සිටීමක් තිබෙනවා නම් මනවින් පිහිටා සිටීමක් තියෙනවා නම් ඒක අරමුණක රැඳී සිටින්නට පුළුවන් බවක් තිබෙනවා නම් අවික්ෂේපයක් හිත නොවිසුරුණු බවක් තිබෙනවා නම් යම් ඒකාග්‍රතාවයක් තිබෙනවා නම් සම්මා සමාධියක් තිබෙනවා නම් මේ තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ හිතෙහි තිබෙන ඒකාග්‍රවත් බව, හිතෙහි තිබෙන එකඟ බව, එක අරමුණක හිත පිහිටෝගෙන ඉන්න පුළුවන්කම. දැන් තිරසංගත සතුන් ආදී සත්වයින්ට එක අරමුණක හිත පිහිටෝගෙන ඉඳීම ඉතාම අපහසුයි. ඒ අපහසු නිසා ඒ අයට මේ සම්මා සතියක පැවැත්මක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ විසිරුණු හිත ඇති ඒ අයට. ඒ නිසා කුසලයක් සිද්ධ කිරීමට එතන ලේසියෙන් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම පඤ්චේන්ද්‍රිය කියලා කියනවා යම් කිසි ආකාරයකින් ප්‍රඥාවක් ප්‍රජානනයක් ඒ වගේම විචය නුවණින් කල්පනා කිරීමක් ධර්ම විචයක් ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීමක් සලකා බැලීමක් මේ ආදී බොහෝ ලක්ෂණයන්ගෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා පහට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. පංචේන්ද්‍රිය ධර්මේනොත් මේ සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල චිත්තේ පවතිනකොට පවතිනවා. මේ කුසල චිත්තේහි යෙදෙන ධර්මතාවයන් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. ඔබට හිතෙන්න පුළුවන් වෙලාවකට මගේ හිත එකඟයි මම ශ්‍රද්ධා සම්පන්නයි ඒ කෙනා ශ්‍රද්ධා සම්පන්නයි කියලා නෑ. මේ ඒ හිතේ යෙදෙන ශ්‍රද්ධා නැමැති චෛතසිකයේ ස්වභාවය. ඒක සත්වයක්වත් පුද්ගලයෙක්වත් ස්ත්‍රියෙක්වත් පුරුෂයෙක්වත් ළමයෙක්වත් වැඩිහිටියෙක්වත් එහෙම නැත්තේ නෑ. මේ මෙබඳු චෛතසික ධර්මයක ස්වභාවය. එතකොට අපි මේ ධර්මයේ පුද්ගලයෙක්ගේ කියලා අපිට දකින්න පුළුවන්කම නෑ. දකින්න හිතත් එක්ක එකට ඉපදුණු මේ දේ හිත නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. අපි මේ පිළිබඳව තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැමදෙනාම අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කියන කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම කල්පනා කරගන්න සියලුම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හිඹුටාන මුල්ලේරියාව නවනගරයේ පදිංචි දිනිති නාවටුන්න දියණිය සහ රුචිර නාවටුන්න පුතණුවන් විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තම තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ ඔබ සියලු දෙනා නමින් මිය පරලෝක ගිහිල්ලා යම් කිසි වර්ග පරම්පරානුයාත ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු පාරමිතාවක් වේවායි සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම
ඒ දිනිති නාවටුන්න දියණිය සහ රුචිර නාවටුන්න පුතුණුවන් විසින් බලාපොරොත්තු වෙනවා 2021 9 වෙනි මාසේ 28 වන දිනට 68 වන ජන්මදිනය සිහිපත් කරන එන්.ජී. දයාරත්න පියතුමාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම දැනට 66 වන වියේ පසු වන W.A. ගුණවර්ධන මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ උපන්දිනයේ සිහිපත් කරන පියතුමාණන්ට ඒ වගේ මේ මෑණියන් ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් ඒ වගේම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ඒ හිඹුටාන මුල්ලේරියාව නවනගරයේහි පදිංචි දිනිති නාවටුන්න දියණිය රුචිර නාවටුන්න ඒ පුතණුවන් ඇතුළු ඒ සෑම සිළු දෙනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඔබ සියලු දෙනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.